තිරුවන් සරණයි. අද A-level today විබඩවියෙන් මේ අධ්‍යාපන දැනුම ලබා දෙන විබඩවියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසය පිළිබඳව. දැන් අද හෙටම අපසුසස් පෙළ 2020 විභාගයට පෙනී ඉන්න දුවදරුවන්ට දැන් කඩිමුඩිය පාඩම් කරනකොට ඒකට පිටුවහලක් වෙන්න තමයි අද මේ A-level today විබඩවියෙන් මේ විදිහට ඔබට යම්කිසි උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද මම බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසය විෂය සම්බන්ධයෙන් විචාරාත්මක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ඒක සාකච්ඡා කරන්න මත්තෙන් මම කැමති පොඩි හැඳින්වීමක් කරන්න. මොකද 2020 අපොස උසස් පෙළ විභාගයට මුලින්ම පෙනී ඉන්න දරුවන්ට විෂය කරුණු Tamanට තිබුණට වැඩක් නැහැ. මේ විෂය හරියට තෝරා බේරාගෙන ප්‍රශ්න තෝරා බේරාගෙන ඒකට කොහොමද නිත්‍යාකාරව පිළිතුරු සපයන්නේ කියන දැනුම අවශ්‍යයි. ඒ නිසා මේ ගෙදරට වෙලා ඉන්න පාඩම් කරන දූ දරුවන් හැමෝටම උපකාරයක් විදිහට තමයි A-level.today වෙබ් අඩවිය ඔස්සේ අද මේ කරන පාඩම් මාලාවේ ඉතිහාස විෂය හදාරන දරුවන්ට උපකාරයක් විදිහට මේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් දරුවනේ අපි දන්නවා A-level ඉතිහාසය ගැන කතා කරනකොට A-level ඉතිහාසයේ අනෙක් විෂයන් එක්ක සමගාමීව බලනකොට කොට දෙනෙකුගේ මතය තමයි ඉතාම සරලයි. සරලයි කියලා කියන්නේ මේකෙදි අපිට තෝරා ගන්න කාණ්ඩ ඉතා පහසුයි. අපිට ඉතිහාසයේ ප්‍රධාන කොටස් කිහිපයයි ලංකා, ඉන්දියා, යුරෝපා. එතකොට අපිට අනිවාර්යයෙන්ම දැන් ළමයි දැනගෙන තියෙනවා මේ ලංකා ප්‍රශ්න පත්‍රය අපිට අනිවාර්යයි විභාගෙට. මේ ඉන්දියාව හෝ යුරෝපා පේපර් දෙකෙන් එකක් තෝරගෙන තමයි අපි විභාගෙට මුහුණ දෙන්නේ. බහුතරයක් 75%ක්ම ඉන්දියා පේපරේ තෝරගන්නේ. ඊළඟ පිටස යුරෝපා පේපරේ තෝරගන්නේ. නමුත් සමස්තය ලංකා ඉතිහාසය කරන පේපරය තෝරගන්නවා. තෝරගත යුතුයි. ඒ නිසා මම අද බලාපොරොත්තු වෙන්නේ මේ ලංකා ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සැකස්ම පොඩ්ඩක් හැඳින්වීමක් කරලා ඒකෙදී අනුමාන ඒ කියලා විශ්වාස කරන්න පුළුවන් විචාරාත්මක ප්‍රශ්නයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය අපි දන්නවා A, B, C කියලා කොටස් තුනයි. මේ කොටස් තුන ඛණ්ඩනය වුණේ මීට අවුරුදු දෙකකට විතර මත්තෙන් 2017 වෙච්ච අලුත් නව විශ්වවිද්‍යාලයත් එක්ක තමයි මේ A, B, C කියන කොටස් තුන ඛණ්ඩනය වුණේ. මීට කලින් තිබුණේ කොටස් දෙකයි. ඒ නිසා මේකෙදි පැහැදිලිවම තෝරගන්න ඕන කාරණේ තමයි A කොටස අපිට අනිවාර්යයි. ඒ කොටස තියෙන්නේ සිටියා ලංකාවේ හෝ වේවා ඉන්දියාවේ හෝ වේවා යුරෝපා හෝ වේවා සිටියන ස්ථාන 12ක් අපි ලකුණු කළ යුතුමයි. ඒක අනිවාර්යයි. අපිට කතා කළ යුතු අනිත් වැදගත් කාරණේ තමයි මේ B කොටස සහ C කොටස. මම එහෙම කියන්නේ ඇයි? යටත් පිරිසෙන් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ B කොටසෙන් හා C කොටසෙන් ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන්න ඕන. එහෙනම් අපි දැන් දන්නවා මේ රටේ ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක තමයි මේ වගේ A-level.today වගේ අධ්‍යාපන පිටුහරා ඔබේ නිවසේ ඉඳලම අධ්‍යාපන කටයුතු පහසු කරන්න උත්සාහ කරන්නේ. මොකද අපිට දැන් 13 වසරේ මේ විභාගෙට පෙනී ඉන්න දරුවන්ට ගොඩක් පාඩම් වැඩ අතපසු වෙලා තියෙනවා. අතපසු වෙච්ච නිසා මම ඔබට යෝජනා කරන්නේ මෙහෙම දෙයක්. අපි දරුවනේ අංක 1ට ප්‍රමුඛත්වය දෙන්න ඕන ප්‍රශ්න තුන තෝරාගැනීමේදී මේ B කොටසෙන් ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න දෙකක් අපි ටාගට් කරගන්න ඕන. B කොටසෙන් ප්‍රශ්න දෙකක් අපි ටාගට් කරගන්න ඕන කියලා එහෙම කියන්නේ මම අපිට එතකොට සරලවම C කොටසෙන් ප්‍රශ්න එකයි තෝරගන්න තියෙන්නේ. C කොටසෙන් ප්‍රශ්න එකයි කියලා කියන්නේ අපිට ආවරණීය නොවුණු ආවරණීය බොහෝසේ ආවරණීය නොවුණු කොටස් වලින් අපිට එක ප්‍රශ්නයක් තෝරාගෙන අපිට පුළුවන් ආවරණීය වුණ කොටස් වලින් ප්‍රශ්න දෙකක් තෝරාගෙන අපිට මේ ඉතාම පහසුවෙන් මේ A-level.today මේ වෙබ්සයිට් එකේ ගන්න දැනුමයි Taman මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දැනුමත් එක්ක ඉහළ ප්‍රතිඵලයක් ගන්න. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය ගැන. ලංකා ඉතිහාසයේ අපි දන්නවා ලංකා ඉතිහාසයේ මුල් යුගයේ ඉඳන් 1970 දක්වා විශාල කාල පරාසයක් අපේ විෂය නිර්දේශයේ තියෙනවා. නමුත් විශාල කාල පරාසයක් විෂය නිර්දේශයේ තිබුණට මේ ප්‍රශ්නත් එක්ක බොහෝ දුරට අපිට අග පාඩම් වලින් බොහෝ දුරට ප්‍රශ්න එීම අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට පහුගිය අවුරුදු ගණනාවක ප්‍රශ්න පත්‍ර දිහා අපි බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම පෙනෙන කාරණයක් තමයි අපිට පුරාතන යුගයේ ඉඳන්
රාජ්‍යවල ශිෂ්ටාචාරයේ අවසානය දක්වා අවසානයේ දක්වා මෙන්න මේ කාලපරාසය තුල නිසක ලෙසම ප්‍රශ්න දෙකක් විභාගයට අහනවා. එතකොට අපි විචාර ප්‍රශ්න තුන තෝරා ගැනීමේදී B කොටසට අපි ප්‍රමුඛත්වය දෙනවා. B කොටසෙන් අපි ප්‍රශ්න දෙකක් අනිවාර්යයෙන්ම ලියන්න උත්සාහ ගන්නවා. උත්සාහ ගන්නකොට අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මුල් යුගයේ සිට රාජ්‍ය ශිෂ්ටාචාරයේ අවසානය දක්වා. ඒ කියන්නේ පොළොන්නරු යුගයේ අවසානය දක්වා මේ කාලපරාසය තුල අනිවාර්යයෙන්ම අපිට ලිවිය හැකි ලියන්න අවකාශය වැඩිපුර තියෙන ප්‍රශ්න දෙකක් අපිට තෝරා ගැනීමේ ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. එහිදී විශේෂයෙන්ම මේ නව විෂය නිර්දේශයත් එක්ක බලනකොට ගිය වර්ෂයේ ආපු ප්‍රශ්න පත්‍රයත් එක්ක බලනකොට අපිට පැහැදිලිවම වෙන කාරණයක් තමයි මේ අවුරුද්දේ බොහෝ විට භූගෝලීය පැත්තෙන් ප්‍රශ්නයක් ඇහිීමේ ඉඩකඩ අඩුයි. මොකද අපිට ගිය පාරේ ප්‍රශ්නය අසල තියෙන නිසා. එතනම් මේ පාර විභාගයේ ප්‍රශ්නයක් එන්න පුළුවන් බහුල ලෙසම සාහිත්‍ය මූලාශ්‍රමයේ පාර්ශවී. මූලාශ්‍ර පාර්ශවයෙන් ප්‍රශ්නයක් එනකොට වෙන පහුගිය අවුරුදු වල මූලාශ්‍ර පාර්ශවයෙන් ප්‍රශ්න ඇහිත් වෙන බොහෝමයක් අපි පාස් පේපර් අධ්‍යයනය කරලා බලනකොට ඔයාලට තේරෙනවා ඇති සමහර අවුරුදු ලැබිත් තියෙනවා මහසිං රාජධානි සමයේ අවසානයේ දක්වා ලාංකේය ඉතිහාසයේ අධ්‍යයනයට වංශ කතාවක් ලෙස මහා වංශයේ වැදගත්කම ප්‍රමාණ කරන්නේ. එහෙම නැත්නම් ඉතිහාසයේ අධ්‍යයනයේලා පාලි වංශ කතාවල දායකත්වය ප්‍රමාණය කරන්නේ. මෙන්න මේ වගේ සමගාමීව එකම කාණ්ඩයක යන ප්‍රශ්න ටිකක් තමයි මෙච්චර කාලයක් වසර ගන්නවා පුරාම මූලාශ්‍ර පාර්ශවයෙන් අහලා තියෙන්නේ. නමුත් නව විෂය නිර්දේශයත් එක්ක බලනකොට නව විෂය නිර්දේශය තුල අපිට පැහැදිලිවම පෙන්න කාරණයක් තමයි ටිකක් මහා වංශයේ දායකත්වයට වඩා වෙනත් පැත්තකට මේ සාහිත්‍ය මූලාශ්‍රවල අවධානය යොමු කරලා තියෙන බව. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි මූලාශ්‍ර පාර්ශවයේ විචාර ප්‍රශ්නයක් ලියනකොට අනුමාන කරන්නේ මහා වංශය මූලික කරගෙන තමයි යහන්නේ කියලා. නමුත් මෙවර එහෙම අහන ප්‍රශ්නය තුල ප්‍රශ්න කර්තෘවරයා අවධානය යොමු කරන්න පුළුවන් ප්‍රධාන විශේෂත්වයක් තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ එහෙම බලාපොරොත්තු විය හැකි කාණ්ඩය මෙන්න මේ ප්‍රශ්නයක්. ඒ තමයි මහා වංශයේ ප්‍රථම භාගය මහා විහාරයේ වංශ කතාව වේ. හොඳට ඉතර ගන්න. මහා වංශයේ ප්‍රථම භාගය මහා විහාරයේ වංශ කතාව වේ. ඒකෙදි අහන්නේ නෑ මහා වංශයේ ලංකා ඉතිහාසය අධ්‍යයනයේ තියෙන උපකාරීත්වය කුමක්ද? එහෙම නැත්නම් මහා වංශයේ නැත්නම් පාලි වංශ කතා වලින් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන්න අපිට මොනතරම් දායකත්වයක් ලැබෙනවද? මේ කිසිවක් අහන්නේ නැතුව එක තැනකට ගොනු කරනවා. ඒ ගොනු කරන තැන තමයි මහා වංශයේ ප්‍රථම භාගය මහා විහාරයේ වංශ කතාව ඔබේ විචාරාත්මක විමසන්න. මේක අහපු ගමන්ම අපිට හිතෙනවා හරිම සරලයි කියලා. මේ ප්‍රශ්න දැක ගමන්ම අපිට හිතෙනවා මේක ලියන්න පුළුවන් කියලා. අපි ලියන්න ගන්නවා. ලියන්න ගන්නේ අපි අර ආශ්‍රේත වල ඉගෙන ගත්ත විදිහට විවිධ ආකාරයෙන් අපි තොරතුරු දාලා මේ ප්‍රශ්නය පුරවනවා. නමුත් ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන තරමට ළඟා වෙන්නේ නැහැ. හේතුව අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්න කර්තෘවරයා අපෙන් අහන්නේ මොකද්ද කියලා. විශේෂයෙන් මම අද ඔබට තේරුම් කළ දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා ලාංකික ඉතිහාසය අධ්‍යයනයේදී වංශ කතා බොහෝමයක් තියෙනවා. දීප වංශය, මහා වංශය, ඉලුවත්තනගල් වංශය, මේ ආදී වශයෙන් බන්ධාතු වංශය, මේ ආදී වශයෙන් වංශ කතා ගණනාවක් තියෙනවා. මේකෙදී වර්තමාන ලංකාවේ බහුල සමාජ කටකාරක බවට මහා වංශය පත් වෙලා තියෙනවා. මම මේ ඔබට තේරුම් කළ දෙන්න උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය මේ ළඟ එන විභාගෙදී ඇහිීමේ ප්‍රවණතාවය ඉතාල වැඩි කියලා ඔබට තේරුම් කළ දෙන්න ඕන නිසා. එහෙම කියන්නේ පැහැදිලි වශයෙන්ම දැන් අපිට පේනවා රාවණ රජතුමා ගැන යම් මතවාද සමාජගත වෙලා තියෙනවා. ඒකත් එක්කම ලංකා ඉතිහාසයේ අධ්‍යයනයේදී අපි හැමෝටම අපි ප්‍රධානම මූලාශ්‍රයක් ලෙස සැලකන මහා වංශය බොරුවක් කියන තැනට සමාජයේ යම් මතවාද ගොඩනගාගෙන යනවා. මේවත් එක්ක මෙවර විභාගයේදී මහා වංශයට ප්‍රමුඛත්වය දීලා ඒ මහා වංශයේ මහා විහාරයේ ගොනු කිරීමේ ශක්තිතාවයක් හැකියාවක් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම මේ ප්‍රශ්නයට අපි කොහොමද සාර්ථකව පිළිතුරක් ගොඩනගන්නේ? මහා වංශයේ ප්‍රථම භාගය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම අඳුන ගන්න ඕනේ. මහා විහාරයේ පාර්ශවයට අයත්
දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම කියන හාමුදුරුවෝ කිස්තු වර්ෂ 5-6 සියවස් අතර කාලේ තමයි මේ මහා වංශය රචනා කරන්නේ කියලා ඔබ දැනටත් ඉගෙනගෙන ඉවරයි. එතකොට මේ මහා වංශය රචනා කරන කාලපරාසය විජයාගමනයේ සිට බුදුහාමුදුරන්ගේ නැත්නම් අපි මේව ගමු බුදුහාමුදුරන්ගේ බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය දක්වා තමයි මෙන්න මේ අපිට මේ කාලේ වැදගත් බුදුන් වහන්සේගේ ලංකාගමනය මහසෙන් රාජ්‍ය සමයත් කියන කාලපරාසය අපිට තව වැදගත්. මේ කාලපරාසය අලලලා තමයි දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම හාමුදුරුවෝ මේ මහා වංශය රචනා කළේ. එතකොට මේ මහා වංශය කියලා කියන්නේ අදටත් ලියවෙන පොතක්. මාගේ මතකය නිවැරදි නම් දැන් ලියවිමින් පවතින්නේ මහා වංශයේ 6 වෙනි කාණ්ඩය. එතකොට ඔබට තේරෙනවා ප්‍රථම භාගය, දෙවන භාගය, තෙවන භාගය, සිවන භාගය, පස්වෙනි භාගය මේ ආදී වශයෙන් අඛණ්ඩව අද දක්වාම ලියවිමින් පවතින කෘතියක් තමයි මහා වංශය කියලා කියන්නේ. එතකොට අපි මුලින්ම තෝරා බේරා ගන්න ඕන සහ ඔබ දැක්කම දන්න කාරණේ තමයි මහා වංශයේ ප්‍රථම භාගය කියලා කියන්නේ දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම හාමුදුරුවෝ ලියපු කොටස. එතකොට ඒ කොටසට අයත් වෙන්නේ හොඳට 100ට සබා ගන්න පරිච්ඡේද 37යි ගාථා 50යි. එතකොට පරිච්ඡේද 37යි ගාථා 50යි අතර කාලය අලලලා තමයි මේ ප්‍රශ්නය අහන්නේ. මොකද්ද ප්‍රශ්නය? මහා වංශයේ ප්‍රථම භාගය මහා විහාරයේ වංශ කතාව වේ. මම මේකෙදී අවශ්‍ය විෂය කරුණු ක්‍රමානුකූලව අප්ලෝඩ් කරලා තියෙනවා. ඔබලාට ඒක මේ A-level.today වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගෙන මේ පාඩම විචාරාත්මකව කරන විග්‍රහය විෂය කරුණු අනුකූලව ඔබට තෝරා ගැනීමේ තේරුම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් කරගෙන බැලීම හරහා විශේෂයෙන් මම මෙහිදී සිහිපත් කරන්නේ පරිච්ඡේද 37යි ගාථා 50ක් වන මහා නාම හාමුදුරුවෝ ලියපු මහා වංශය ලංකා ඉතිහාස කතාව ගැන ලියන පොතක් නෙවෙයි. මේක ඇවිල්ලා මහා නාම හාමුදුරුවෝ අයත් වෙච්ච මහා විහාර පාර්ශවය ගැන ලියපු පොතක්. ඒක උඩුකමායටදී ඒක ස්ථීර නිගමනයක් එක්ක ප්‍රශ්න පත්‍රවල අපිට ඉදිරිපත් කරනවා. ඔහු අපිට කියන්නේ විචාරාත්මකව මේක විග්‍රහ කරන්න කියලා. අපි විචාරාත්මකව විග්‍රහ කරනකොට පළවෙනි කාරණේ තමයි මේක දේශපාලන පැත්ත බලන්න ඕනේ. දේශපාලන පැත්ත බලන්න ඕනේ කියලා මම ඔබට යෝජනා කරන්නේ මේකේ පළවෙනි කාරණේ මහා නාම හාමුදුරුවෝ මේක ලියපු කාලවකවානුව විජය රජතුමාගේ ඉඳන් මහා නාම හාමුදුරුවෝ මහසෙන් රජතුමා දක්වා අඛණ්ඩ රාජාවලියක් ගොඩනගනවා මේ කෘතිය හරහා මේ වංශ කතාව හරහා. විජය රජතුමා ඊට පස්සේ මේ ක්‍රමානුකූලව පණ්ඩුවාස දේවරත්තුමා ඊට පස්සේ ක්‍රමානුකූලව පණ්ඩුකාවේ රජතුමා මුඩසිව රජතුමා දේවානම්පියතිස්ස රජතුමා උත්තිය රජතුමා ජීව අසේල මේ ආදි වශයෙන් මෙන්න විශාල කාලපරාසයක රාජාවලියක් මහා වංශය හරහා මහා නාම හාමුදුරුවෝ ගොඩනගනවා. මෙහෙම ගොඩනගනකොට මහා නාම හාමුදුරුවෝ ඇත්තටම උමනා වුණේ මේ රාජනාමාවලියත් එක්ක රටේ ඉතිහාසය ගොඩනගන්නද කියන කාරණය අපිට සැකයකට තුරු දෙනවා. තුරු දෙන ප්‍රධාන හේතුව තමයි මහා නාම හාමුදුරුවෝ මේ මහා වංශය තුළ දේශපාලන සංදර්භය තුළ රාජාවලිය ගොඩනගාගෙන එනකොට එකම හැන්දෙන් හැම රජ කෙනෙකුටම බෙදලා නැහැ. ඒක අපිට තේරෙනවා. එකම හැන්දෙන් හැම රජ කෙනෙකුටම බෙදලා නැහැ කියලා තේරෙන්නේ අවුරුදු 60ක් රජ කරපු මුඩසිව රජතුමා කියන්නේ වැඩි සඳහන් කරන්නේ නැහැ. මුඩසිව රජතුමා ගැන සඳහන් කරන්නේ මහා වේවුනා උයන ඉතිකලා කියන පණිවිඩය විතරයි. ඉතින් එයා ඔහු ගැන ලොකු විස්තරයක් කරන්නේ නැහැ. ඔහු අර හොඳක් නැති නරකක් නැති ඔන්න ඉන්නම වාලේ ලංකා ඉතිහාසය ගත කළා අවුරුදු 60ක් රජ කළ මැල්ල කියපු රජ කෙනෙක් විදියට දක්වන මහා නාම හාමුදුරුවෝ ඔහුගේ පුතා වෙච්ච දේවානම්පියතිස්ස රජතුමා පිළිබඳව දක්වන්නේ මහා විශාල ඇල්මක්. මොකද දේවානම්පියතිස්ස රජතුමාගේ උපත තරුණ අවදිය රාජබවට පත්වීම රාජ්‍ය විචාර වීම මේ ආදී වශයෙන් කරුණු මනාව ගොඩනගලා දේවානම්පියතිස්ස රජතුමා ලාංකේය ඉතිහාස ඒ කතාව තුළ පොඩ්ඩක් උඩින් තියෙනවා. ඊට පස්සේ ඔහුගේ පස්සේ ක්‍රමානුකූලව අපි අවධානය යොමු කරන්න ඕන කාරණේ තමයි උත්තිය රජතුමා. උත්තිය රජතුමා ගැන ලොකු කතාවක් සඳහන් කරන්නේ නැහැ.
විදුහාමුදුරන්ගේ අවසන් කටයුතු ආදාහන කටයුතු සිද්ධ කරා. සංවිත්තා දෙන්නේගේ ආදාහන කටයුතු සිද්ධ කරා. පින් කරගත්තා. මේ පරිලෝක ගියා. ඊට පස්සේ හැමෝම කතා කරන මහා වංශය ලංකා ඉතිහාසයේ උඩරටට නැත්නම් රජරටට සීමා වෙලා අනුරාධපුරය සීමා කරගෙන ගොඩනැගුණ නම් මහානා මහාඳුරු ඒ ඉතිහාස කතාව විතරයි ලියන්න ඕන. නමුත් අපිට දේශපාලන සංදර්භය තුල මහානා මහාඳුරෝ තවත් රාජවංශයක් ගොඩනගනවා කියලා හොඳට පේනවා. ඒ රාජවංශය ගොඩනගනවා කියලා අපිට පේන්නේ ඇයි? ඒක තමයි රෝහණ රාජවංශය. රෝහණ රාජවංශය ගොඩනගන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරය වෙච්ච මහානා කුමාරයා රෝහණයට පියාම ඔහුගේ පස්සේ අකාලතිස්ස, ඔහුගේ පස්සේ ඔහු ගෝඨාභය, ඔහු කාවන්තිස්ස, ඔහු දුටුගැමුණු මෙන්න මේ ආදී වශයෙන් මේ රාජාවලියක් මහා වංශය තුල ගොඩනගනවා. එතකොට මහා විහාරේ වංශ කතාවක් නෙවෙයි මේක රටේ වංශ කතාවක් කියන තාර්කික ප්‍රශ්නය අපේ හිතට ඇතුල් වෙනවා. නමුත් ඇත්තටම අපි අපේ ප්‍රශ්නයත් එක්ක නිතරම ඉන්න ඕන නිසා අපි ඒක කලකන්නේ කොහොමද අපේ ප්‍රශ්නෙට? මහානා මහාමුදුරෝ තමන්ගේ පොතෙන් ලිව්වේ මහා විහාරේ වංශ කතාවමයි කියලා ප්‍රශ්න කතුරුවනේ අපිට ඉදිරිපත් කරන ප්‍රශ්නය තුල නිගමනය තුල යම් සාධාරණයක් තියෙනවා. ඒ සාධාරණයක් තියෙනවා කියලා මම ඔබට යෝජනා කරන්න ප්‍රධාන හේතුව තමයි මුනිසිව රජතුමා ගැන මහා වංශේ ලොකුවට සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට උත්තිය රජතුමා ගැන ලොකුවට සඳහන් වෙන්නේ නැහැ. ඊට අමතරව වෙනත් රජවරු ගැන ලොකුවට සඳහන් නොකර රජවරු කිහිප දෙනෙක් ලංකා ඉතිහාස කතාව තුළ උඩට අරන් තියෙනවා. කවුද මේ රජවරු? අපි දකිනවා එක වෙලාවක දේවානම්පියතිස්ස රජතුමා කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රාදේශීය පාලකයෙක්. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ මූලික කරගෙන රට පාලනය කරනකොට ලංකාවේ සමුන්ගාමි වෙනම පාලකයෙක් හිටියා, තිවංගාමි වෙනම පාලකයෙක් හිටියා, රුහුණු රට වෙනම පාලකයෝ හිටියා. එතකොට ඒ ප්‍රදේශවල වෙනම පාලකයෝ හිටියා. නමුත් ඔවුන් ගැන සඳහන් කරන්නේ නැතුව මහානා මහාමුදුරෝ දේවානම්පියතිස්ස රජතුමාව තමන්ගේ වංශ කතාව තුළ රූපා දක්වන්නේ හරියට ඒ කාලේ හිටිය ලංකාවේ අගරජු විදියට තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඒක තහවුරු කරන්න ධර්මාශෝක රජතුමාගේ සම්බන්ධතාවය ඉතා මනාව ගොඩනගන ආකාරයක් අපිට පේනවා. එතකොට පැහැදිලිවම කතා කරන්න තියෙන කාරණේ තමයි දේවානම්පියතිස්ස රජතුමාට එච්චර සාධාරණයක් ඉෂ්ට කරපු මහානා මහාමුදුරෝ ඇයි ඒ සාධාරණේ ඉෂ්ට කරේ කියලා. ඒකෙදී පැහැදිලිවම දේවානම්පියතිස්ස රජතුමාට ඒ සාධාරණයක් ඉෂ්ට කරන්න හේතුනේ මහා විහාරය ඉදි කළා. මහා විහාරයට රාජ්‍ය අනුග්‍රහය දීලා මහා විහාරය අරහා ලංකා බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමට මූලිකත්වය ගත්ත පදනම දාපු ප්‍රධාන දායකත්වය දක්වපු අනුග්‍රහය දීපු රජතුමාගේ දේවානම්පියතිස්ස රජතුමා සැලකන නිසා. එතකොට මහා විහාරයට පක්ෂපාතී මහා විහාරය අභිවෘද්ධත්වයට පත් කරන් වීදු මහරහතන් වහන්සේ සමග එකතු වෙලා සීමා මාලක ලකුණු කරලා මහමෙවුනා වූ මහා විහාරය ඉදි කළා. ඒ හරහා ලංකා රාජ්‍ය පුරාම ලක් බුදුසසුන ව්‍යාප්ත කිරීමට දේවානම්පියතිස්ස රජතුමා මහා විශාල දායකත්වයක් දැක්වූ බව කවදාවත් අපිට විවාදයක් නැහැ. නමුත් මහානා මහාමුදුරු මේ කාරණය අතිශෝක්තිගතව සහ වැඩි විස්තරාත්මකව දේවානම්පියතිස්ස රජතුමාට ඉතා ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා මුටසිව රජතුමාට නැති අනිකුත් රජවරුන්ට කලින් ඉතින් අනිකුත් රජවරුන්ට නැති විශාල දෙයක් කියලා කියන්නේ විශාල ඉඩකඩ තමන්ගේ වංශ කතාවල තුළ දේවානම්පියතිස්ස රජතුමාට දුන්නේම ඔහු මහා විහාරයේ දීපු දායකත්වය නිසා කියලා. මේ මහා වංශය මහා විහාරයේ වංශ කතාවක් කියන සාධකයට පොහොර දාපු පිටුහලක් වෙච්ච තව කාරණයක් තමයි අපිට ගන්න වෙන්නේ මහානා මහාමුදුරු වෙනම රාජ්‍යයක් ගොඩනගපු කතාව. ඇත්තටම නූතන උගත්තු විශේෂයෙන්ම ශේර මහා වංශය පිළිබඳව විශාල අධ්‍යයනයක් කරපු මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්තයා වගේ මහා උගත්තු පෙන්වලා දෙන කාරණේ තමයි මහා වංශය යම් ප්‍රදේශයකට සීමා වුණා කියන කාරණේ. ඒක අනුරාධපුරය වෙන්න පුළුවන්. අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන අනුරාධපුරයේ ඉතිහාසය විතරයි මේකේ තියෙන්නේ. මුළු ලංකාවේ ඉතිහාසය මේකේ නෑ කියන කාරණය අද සමාජය වෙනකොට බොහෝ උගතුන්ගේ විවාදයට පිටදීපු කතිකාවතට තුඩු දූපු සාධක බවට පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි වැදගත් කාරණේ එහෙම තියෙද්දි මහානා මහාඳුර ඇයි රෝහණ රාජධානියක් ගොඩනගන්නේ? රෝහණ රාජ ඉතිහාසයක් මේ කතාවෙන් පෙන්නන්නේ ඇයි? දැන් බලන්න අපිට තේරෙනවා
මහා විහාරයට මේක සම්බන්ධ වෙන විදිහ. දේවානම්පියතිස්ස රත්තුමාගෙන් පස්සේ කුට්ටිය රත්තුමා හිටියා. දේවානම්පියතිස්ස රත්තුමාගෙන් පස්සේ අසේ රත්තුමා හිටියා. ඕන කවුරු ගන්නාවක් රජකම් කළා. නමුත් මේ රජවරු පිළිබඳව ඉතාම සීමිත මේ සටහනක් පමණක් මහා වංශය තුළ ගොනු කරන මහානාම හාමුදුරුවෝ ලාංකේය රාජනාමාඩිය කරකවනවා රෝහණය. කොහොමද කරකවන්නේ? දේවානම්පියතිස්ස රත්තුමාගේ සහෝදරයා මහානාග රජතුමා රෝහණයට ගිහින් ඒ රාජ්‍යය පිළිපුවා ගන්නවා. ඕකෙන් පස්සේ ඔහු පුත් යඩාලතිස්ස රාජ්‍ය ප්‍රධානී බවට පත් වෙනවා. ඕකෙන් පස්සේ ඔහු පුත් ගෝඨාභය රාජ්‍ය ප්‍රධානී බවට පත් වෙනවා. ඕකෙන් පස්සේ ඔහු පුත් කාවන්තිස්ස රාජ්‍ය ප්‍රධානී බවට පත් වෙනවා. අවසානයේ මහානාම හාමුදුරුවෝ කමන්ට ඕනේ ඉලක්කය තමයි මොකද සපුර කරනවා. ඒ තමයි රෝහණය මුල් කරගෙන දුටු ගැමුණු දෙක පහළ වෙන බව සිහිපත් කරමි.